හොඳයි. එහෙනම් දරුවනේ අපි මේ කතා කර ඉන්නේ අංක 15 ඒකකය සත්ත්වපාලන මූලධර්ම කියන ඒකකය යටතේ හමු වන පළවෙනි පාඩම ශ්‍රී ලංකාවේ සත්ත්වපාලනය සඳහා පවතින විභවය නැත්නම් ගැටලු ආදී පිළිබඳවයි. අපි මෙන්න මේ වගේ තොරතුරු මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙනවා. ආර්ථික නිෂ්පාදනයක් ලබා ගන්නට තෝරාගත් ගොවිපල් සතුන් ඇති කිරීමේ ක්‍රියාවට කියයි සත්ත්ව පාලනය කියලා. මේ යටතේ ඇති කරන ගොවිපල් සත්වයා කියලා කියන්නේ සත්ත්ව පාලනය යටතේ ඇති කරන ආර්ථික වැදගත්කමක් තියෙන සතෙක්. අපි කිව්වා මේ සත්වයාගෙන් ලැබෙන ආර්ථික නිෂ්පාදන තමයි ළමයෝ මස්, කිරි, බිත්තර, සම්, ලොම්, විනෝදාස්වාදය වැනි දේවල්, සුරතලේ ආදී දේවල්. ගොවිපල් සතුන් ඇති කරන්නට පදනම් වුණේ මානව ශිෂ්ටාචාරයේ පැවතුන ළමයි යොයිකුත් යුග. අපි නිකමන මතක් කළොත් එහෙම ළමයි මානව ශිෂ්ටාචාරයේ තිබුණා දඩයම් යුග. එහෙම නෙමෙයි. දෙවනුව තිබුණා මිනිසුන් ආවා එඬියර යුගය කියලා එකකට. මෙන්න මේ යුගයේදී තමයි ළමයෝ සත්ත්ව පාලනය කියන වෘත්තිය ආරම්භ වුණේ. ඊට පස්සේ තමයි මිනිසුන් කෘෂිකාර්මික හේවත් ගොවි යුගයට ආවේ. ඒක දෙයක් තියෙනවා. ගොවි යුගයේ යටතේ ඇති වුණු භෝග වගා කිරීම වර්තමානයේදී සත්ත්ව පාලනය පහු කරන් ඉස්සරහට ආවට හොඳට මතක තියාගන්න වෙනවා. මිනිස්සු ඉස්සෙල්ලා සත්ත්ව ඇති කරලා තමයි ශාක වගා කරන්න පටන් ගන්න තියෙන්නේ. එතකොට මේ යටතේ ඇති කරන සතුන් ගොවිපල් සතුන් වෙන අතර අපි කිව්වා මේගොල්ල ප්‍රධාන ආකාර දෙකකට බෙදන්න පුළුවන් කියලා. මේගොල්ලන්ගේ ප්‍රධාන වශයෙන්ම ආහාර මාර්ග පද්ධතියේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වයේ මත අපි කිව්වා සරල ආමාශය තියෙන සතුන් නැත්නම් සමහරු කියයි රෝමාන්ත්‍රික නොවන සතුන් කියලා. අනිත් කට්ටියට අපි කියනවා සංකීර්ණ ආමාශය තියෙන සතුන්, එහෙම නැත්නම් රෝමාන්තික සතුන් කියලා. සරල ආමාශය සතුන් යටතේ ප්‍රධාන වශයෙන් අපට වැදගත් වුණා කුකුලා සහ ඌරා. සංකීර්ණ ආමාශය යටතේ වැදගත් වෙනවා තමයි අපට ගවයා, එළුවා, බැටළුවා, මී ගවයා වැනි සතුන්. එතකොට ඊළඟට අපි කතා කළා මේ ගොවිපල් සතුන් ඇති කිරීමට බලපාලා තිබුණේ සතුන් ගෘහස්ථකරණය කියන ක්‍රියාකාරීත්වයයි. මේ ගෘහස්ථකරණය මගින් තමයි අපි සතුන් ඇති කිරීමට යෝග්‍ය තත්වයට පත් කළේ. අපි ගොවිපල් සතුන් වශයෙන් ඇති කරන්නේ ගෘහස්ථකරණයට ලක් වූ සතුන් පමණයි. ළමයෝ ගෘහස්ථකරණය කියලා කියන්නේ තෝරාගත් සතුන් මිනිසා ලබා දෙන තත්වයටදී මිනිසාගේ සූරා කෑමට ලක්ව මිනිසා විසින් ලබා දෙන සීමාවන් තුළ ප්‍රජනනය කරමින් මිනිස් අවශ්‍යතා ඉටු කරමින් ජීවත් වීමට හැඩගැසුණු තත්ත්වයක්. ලංකාව තුළ සත්ත්ව පාලනය පවතිනවා. අපි කතා කළා ශ්‍රී ලංකාවේ සත්ත්ව පාලනයේ වත්මන් තත්ත්වයේ පිළිබඳව. අපි කතා කළා ශ්‍රී ලංකාවේ සත්ත්ව පාලනයේ වත්මන් තත්ත්වයේ පිළිබඳව. අපි කිව්වා සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාවේ හමුවන සියලුම ගොවිපල් සතුන්ගේ පාහේ ගහනයන් වල ක්‍රමික වර්ධනයක් තියෙනවා. කොහෙද ක්‍රමික වර්ධනයක් තියෙන්නේ? සත්ව ගහනය තුල. සත්ව ගහනය තුල ක්‍රමික වර්ධනයක් තියෙනවා. ඒ වගේම කියවුණා මේ සතුන්ගෙන් අපට විවිධ නිෂ්පාදන ලබා ගන්න පුළුවන්. මේ නිෂ්පාදන වලත් තියෙනවා ළමයි ක්‍රමික වර්ධනයක්. කාලය ගත වෙනවත් එක්කම මේ නිෂ්පාදන ක්‍රමානුකූලව වැඩි වෙනවා. ඒ වගේම මේ සත්ත්ව නිෂ්පාදනවල විවිධ පෝෂ්‍ය පදාර්ථ අඩංගු වෙනවා. ප්‍රෝටීන්ද, khනිජ ලවණද, විටමින්ද, ශක්තියද ආදී වශයෙන්. ඒ වගේම සත්ත්ව නිෂ්පාදන ශාස්ත්‍රය ක්‍රමිකව දියුණු වෙනවා. හැබැයි ඒකට හරියන්ට සත්ත්ව නිෂ්පාදන සඳහා තියෙන ඉල්ලුම වැඩිපුර දියුණු වෙනවා.
මේ නිසා අපට විශාල වශයෙන් ආනයනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ ආනයනය සඳහා අපට වාර්ෂිකව විශාල වියදමක් දරන්න වෙලා තියෙනවා. ඒ වගේම ඒක පුද්ගල පරිභෝජනයන් මේ සතුන්ගෙන් ලබා ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මේ අර්ථයේ සංඛ්‍යා ලේඛනාත්මකව සතුන්ගේ ගහනයේ ක්‍රමික වර්ධනය දක්වන්න, නිෂ්පාදනයන්ගේ ක්‍රමික වර්ධනය දක්වන්න, පෝෂ්‍ය පදාර්ථවල සංයුතිය දක්වන්න, ආනයන වියදම දක්වන්න, ඒක පුද්ගල පරිභෝජනය දක්වන්න ළමයිනේ අපි වගු ඉදිරිපත් කරපු එක හැබැයි මම යෝජනා කළා මේ වගුවල තියෙන ඉලක්කම් කටපාඩම් කිරීමෙන් වළකින්න කියලා. එහෙම අවස්ථාවක් නැහැ. හරිද ළමයි? ඒ වගේම අපි කිව්වා ශ්‍රී ලංකාවේ සත්ත්ව පාලනය කරන විවිධ සත්ත්ව පාලන කලාප පවතින බව. ශ්‍රී ලංකාවේ සත්ත්ව පාලනය සිදු කරන විවිධ සත්ත්ව පාලන කලාප නම් තිබුණා. මේ අර්ථය අපිට හම්බ වුණා ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධාන සත්ත්ව පාලන කලාප 6ක්. මොනවද ළමයෝ? පහතරට තෙත් කලාපය, පහතරට වියලි කලාපය, මැදරට කලාපය, කඳුරට කලාපය, පොල් ත්‍රිකෝණය හා යාපනයේ කලාපය. ළමයි අපි කිව්වා මේකෙන් ප්‍රමුඛතම කලාපය තමයි මොකක්ද? කලාපය කුඩා වුණාට හොඳ නිෂ්පාදනයක් ලබා දෙනවා ප්‍රධාන වශයෙන්ම කඳුරට, ඊට අමතරව මැදරට. විශේෂයෙන්ම ගව පාලනය සම්බන්ධයෙන් ලොකු නිෂ්පාදන දායකත්වයක් දීලා අපි කිව්වොත් එහෙම වැඩිම දායකත්වයක් ලබා දෙන කලාපයන් දෙක මේකයි. ඔකේ අනික් පැත්ත මොකක්ද? ළමයෝ වියලි කලාපයේ ලොකු බිම් කඩක් තිබ්බට නාමිකව තමයි නිෂ්පාදන ලැබුණේ. බොහෝ විට ලැබුණේ අඩු නිෂ්පාදනයක් වුණා. යාපනයේ කලාපය යාටම ආවේනික වුණා. මේ ප්‍රදේශයේ ජනතාවගේ පැවති ආගමික මත නිසා ගවමස් නිෂ්පාදනය බිඳුවයි කියනවා. ඒ වගේම ඉතා දියුණු පාලන ක්‍රම තියෙනවා. ඔබ යාපනයේ ගියොත් මෙහෙම දෙයක් දකීවි. සමහර වෙලාවට ළමයෝ ගොවීන් වාසය කරනවා ගොම මැටි ගාලා තල් අතු හෙවිල්ලාපු පැල්පතක. නමුත් සිමෙන්ති දාලා බිත්ති බැඳලා උළු හෙවිල්ලපු තැනක තමයි ගවයෝ ඇති කරන්නේ. ඒගොල්ලෝ ගවයාට ඊටාම දේවත්වයෙන් සලකනවා. හොඳ නිෂ්පාදනයක් ලබා ගන්නවා. බොහෝ විට ගවයින් එලිමහනේ බඳින්නේ නැහැ ඒගොල්ලෝ. මොකද පවතින අධික උෂ්ණත්වය ආලෝකය දරා ගන්න බැරි හින්දා බොහෝ විට දෙමුහුන් ගවයින් පවා යුරෝපීය දෙමුහුන් ගවයින් පවා නිවාස තුළ ඇති කරලා තෘණ ආදී කපලා දීලා හොඳ නිෂ්පාදනයක් ලබා ගන්නවා. ඒගොල්ලෝ හොඳ කිරි අලවිජාලයකුත් මේ ප්‍රදේශයේ පුරා පවත්වාගෙන යන බව සමහර ලේඛනවල තියෙනවා. විශේෂයෙන්ම කිල්නොච්චි මුලතෙව් පැත්තේ හිටම ආවේනික වූ කිරි බෙදා හැරීමේ ජාලයක් ගැන නොයෙකුත් කඩදාසි සාක්ෂි දරනවා. ඒ නිසා ඒක හොඳට ඒක විතාම සස්ටේනබල් විදිහට සිද්ධ වෙන ඉන්ඩස්ට්‍රි එකක් බවට යෝජනා වෙනවා. එතකොට මෙන්න මේ විදිහේ තත්වයක් තමයි අපිට හමු වුණේ. අපි ඊළඟට යෝජනා කළා කතා කළා මේ සත්ත්ව පාලන කලාප තුළ සතුන් විසිරී ඇති ආකාරය පිළිබඳව. අපි කතා කළා එතකොට මේ එක් එක් සත්ත්ව පාලන කලාපයක මොන වගේ ජනගහන නැත්තම් සත්ත්ව ගහන වර්ධනයක්ද තියෙන්නේ කියලා. අපට පෙනී ගියා විශේෂයෙන්ම පොල් ත්‍රිකෝණය හා කුරුණෑගල ප්‍රදේශය ආශ්‍රිතව වැඩිම කුකුල් ගහනයක් හම්බ වෙනවා. වැඩිම මීගව ගහනයක් හම්බ වෙනවා. සැලකිය යුතු එළගව ගහනයක් හම්බ වෙනවා. එළුවන්, යාපනයේ, මඩකලපුව, අම්පාර, පුත්තලම් වැනි දිස්ත්‍රික්කවලයි වැඩිපුරම හමුවන්නේ. ශ්‍රී ලංකාවේ වැඩිම ගව ගහනයක් වියලි කලාපේ හා යාපනයේ ප්‍රදේශය තුල හමු වෙනවා. ඒ වගේම කුකුල් පාලනයේ ගෘහ කර්මාන්තයක් වශයෙන් ආරම්භ කළාට අද ඊටාම දියුණු තැනක තියෙනවා. මේක කුරුණෑගල ප්‍රදේශයේ පදනම් කරගෙන ඔය කුලියා පිටිය උඩුබද්දා වැනි ප්‍රදේශවලයි තියෙන්නේ. ඌරු පාලනයේ විශේෂයෙන්ම ළමයෝ ශ්‍රී ලංකාවේ හලාවත නම් ස්ථානයේ ඉඳලා මග්ගොන නම් ස්ථානයේ දක්වා තියෙන පටු වෙරළ කලාපයකට සීමා වෙලා තියෙනවා. මේක මේ ඉනේ බඳින පටියක් නෙමෙයි. මේකට කියනවා ඌරු පටිය. හේවත් පිග් බෙල්ට් එක කියලා. ඔය ගැනයි අපි සාකච්ඡා කළේ. ඉතින් ඒ වගේම අපි කිව්වා මේ සත්ත්ව පාලනයේ යටතේ අපිට නොයෙකුත් වැදගත්කම් ලබා ගන්න පුළුවන් බව. අපි කතා කළා ඇයි සත්ත්ව පාලනය අපට වර්තමානයේ මෙච්චර වැදගත් වෙන්නේ කියලා.
එක වැදගත්කමක් අපි යෝජනා කළා ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් දෛනිකව අවම වශයෙන් ග්‍රෑම් 65ක්වත් ප්‍රෝටීන් ලබා ගන්නලු. මේ ග්‍රෑම් 65න් අඩුම ගානේ ග්‍රෑම් 14.5ක්වත් සත්ත්ව ප්‍රෝටීන් වෙන්න ඕනේ. නමුත් අපි මේ අගයන්ගේ ඊටාම පහළ අගයක ඉන්නේ. ඒ නිසා මේ தત્ත්වය වළක්වා ගන්න අපිට සත්ත්ව පාලනය හරි වැදගත් වෙනවා. මෙන්න සත්ත්ව පාලනය නැත්තම් මේ සත්ත්ව පාලන ව්‍යාපාරය අපට දක්වන එක වැදගත්කම. ඒ වගේම ළමයි ශ්‍රී ලංකාවේ විරැකියාව ඉහළ අගයක පවතිනවා. වාර්ෂිකව මේකට විශාල ශ්‍රම බලකායක් ඇතුල් වෙනවා. එතකොට මේ ශ්‍රමිකයින්ට ස්වයං රැකියාවක් වශයෙන් කරගෙන යන්න මේ සත්ත්ව පාලනය හොඳ අවස්ථාවක් ලබා දීලා තියෙනවා. අපිට මේ මගින් රැකියා අවස්ථාවන් ලබා ගන්න පුළුවන් වෙනවා. සත්ත්ව පාලනයේ ආශ්‍රිතව අපට රැකියා අවස්ථා ලබා ගන්න පුළුවන් වෙනවා. මීට අමතරව තියෙන සත්ත්ව පාලනයේ තියෙන තුන්වෙනි වැදගත්කම තමයි ළමයි අපට සත්ත්ව පාලනයේ මගින් විවිධ කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගන්න පුළුවන්. සත්ත්ව පාලනයේ මගින් අපට නොයෙකුත් ඒ කියන්නේ සත්ත්ව පාලනය හා එහි තියෙන අපද්‍රව්‍ය පාවිච්චි කරලා විවිධ කර්මාන්ත ආරම්භලා පවත්වා ගන්න පුළුවන්. අපිට උදාහරණයක් වශයෙන් ගත්තොත් බොම පොහොර නිෂ්පාදනය, ජීව වායු නිෂ්පාදනය, සත්ත්ව පාලනට අදාළ උපකරණ නිෂ්පාදනය, ඒ වගේ බොහෝ දේවල් මේ ආශ්‍රිතව කර්මාන්ත වශයෙන් කරගෙන යාමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අපි දේශීය සත්ත්ව නිෂ්පාදනයන්ට අපට ළඟා වෙන්න බැරි නිසා මොකක්ද කරන්න වෙලා තියෙන්නේ? අපට විශාල වශයෙන් විදේශ විනිමය වැය කරන්න වෙලා තියෙනවා. නමුත් මේ සත්ත්ව පාලන ශාස්ත්‍රය නිසි පරිදි දියුණු කරගන්න පුළුවන් නම් අපට මේ විදේශ විනිමය රට තුල රඳවා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකත් හොඳ ප්‍රවණතාවක්. ඒ වගේම වර්තමානයේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය වර්ධනය කිරීම සඳහා මේ සත්ත්ව පාලනය මගින් විශාල පිටුවහලක් ලබා දෙනවා. මෙන්න මේ බඳු වැදගත්කම් ගණනාවක් අපට සත්ත්ව පාලනයට ලබා ගන්න පුළුවන්. ඊට අමතරව අපේ රටේ තියෙනවා සමහර ඉඩම් වෙනත් ක්‍රියාවන්ට යොදා ගන්න බෑ. ඊටාම નિසරු තත්ත්වයේ පවතිනවා. මේවට අපි කියනවා ළමයි ආන්තික ඉඩම් කියලා. වෙනත් ක්‍රියාකාරකම් වලට යොදාගත නොහැකි ආන්තික ඉඩම් අපට පහසුවෙන්ම සත්ත්ව පාලනය සඳහා තෘණ රනිලාදිය වගා කිරීමට උපයෝගී කරගන්න පුළුවන්. ඒකත් සත්ත්ව පාලනයේ පවතින එක වැදගත්කමක් වෙනවා. ඉතින් එහෙනම් අපි කතා කළා සත්ත්ව පාලනයේ පවතින වැදගත්කම් පිළිබඳව. හොඳයි ළමයි අපි දැන් මෙහිදී සලකා බලන්න යන්නේ ශ්‍රී ලංකාවේ මෙච්චර වැදගත්කමක් දක්වන සත්ත්ව පාලනයට තියෙන හැකියාවන් හෙවත් විභවයන් පිළිබඳවයි. මේ සත්ත්ව පාලනයට තියෙන හැකියාවන් හෙවත් විභවයන්ට සමහරු කියාවි පොටෙන්ෂල්ස් කියලා. මේවට සමහරු කියාවි පොටෙන්ෂල්ස් කියලා. සමහරු කියාවි potentials for animal science කියලා. නැත්නම් animal production කියලා. මොන වගේ විභවයන්ද potential එකක්ද තියෙන්නේ? මේ අර්ථයේ කියනවා දේශීය සත්ත්ව පාලන ශාස්ත්‍රය තුල ඇති යෝග්‍යතාවන් හා එය තවදුරටත් දියුණු කිරීමට ඇති අවශ්‍යතාවන් හා මාර්ග තමයි ළමයෝ මේ potentials කියලා අපි දක්වන්නේ. අපට තියෙන එක සම්පතක් විභවයක් හැකියාවක් තමයි අපි යෝජනා කරනවා දැනටමත් රට තුල දේශීය පරිසර තත්ත්වයන්ට හොඳින් හැඩගැහිලා ඉන්න පශු සම්පත් ගහණය. මෙතන පශු සම්පත් ගහණය කියන්නේ ළමයි තනිකරම ගවයින් පමණක් නෙවෙයි. අපේ රටේ පවතින පාරිසරික තත්ත්වයන්ට හොඳින් හැඩගැසුණු ගවයින්, ඌරන්, එළුවන්, බැටළුවන් පවා ඉන්නවා. එතකොට අපිට මේගොල්ලෝ යොදාගෙන යම් නිෂ්පාදනයක් දැනටමත් ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. එන එක විභවයක් තමයි අපට ආවේනික වූ පශු සම්පත් ගහණයක් දැනටම ඉන්නේ එක.
අපි විභවයන් යටතේ අපිට කරන්න පුළුවන් දේවල් යන්න පුළුවන් දුර ගැනයි මේ කතා කරන්නේ. දෙවෙනි එක තමයි ළමයෝ අපේ රටේ සත්ත්ව පාලනයට යොදා ගන්න පුළුවන් විවිධ භූමි සම්පත් හම්බ වෙනවා. මොකද විශේෂයෙන්ම ගව පාලනය කරන්න ගියාම අපට තෘණහාර අනිල වගා කිරීම ඉතා වැදගත් වෙනවා. එතකොට ළමයි සත්ත්ව පාලනයට යොදාගත හැකි විවිධ භූමි ප්‍රදේශ අපේ රට පුරා පැවතීම හිතකර ප්‍රවණතාවක් වෙනවා. එතකොට මේ යටතේ මෙහෙම ගැටලුවක් තියෙනවා අපි ඒක පිළිගන්නවා. දැනටමත් සත්ත්ව පාලනය සඳහා යොදාගත හැකි යම් යම් බිම් කොටස් තියෙනවා. ඒවා පාවිච්චි කරලා තියෙනවා. හැබැයි තව බිම් කොටස් තියෙනවා. ඒවා සත්ත්ව පාලනයට එරෙහිව භෝග වගා කරන්න, කර්මාන්ත ඇති කරන්න, නගර නිර්මාණය වෙන්න, මහා මාර්ග ඇති කරන්න, ජනාවාස ඇති කරන්න ආදී වශයෙන් විකල්ප භාවිතයන් ගොඩක් පෙන්눔 කරනවා. ඒතර වෙලා තියෙන්නේ ළමයි ඔය විකල්ප භාවිතයන් එක්ක සත්ත්ව පාලනයට තරඟ කරන්න බෑ. අපිට කියන්න බෑ නගර හදන්න නැතුව සතුන් ගොවිපල් දාන්න කියලා. ඉතින් අපිට ඒ නිසා පොඩ්ඩක් පාදයක් පසුපසට තියාගෙන මෙහෙම කියන්න වෙනවා. මොකක්ද? හරි. මෙහෙම කරන්නකෝ. වෙන දේවල් වලට යොදා ගන්න බැරි ඉඩම් තියෙනවා නම් අපිට දෙන්න සත්ත්ව පාලනය කරගන්න. ඔන්න ඕක තමයි අපිට කියන්න වෙන්නේ. අපිට බෑනේ මේ මහා නගරයක් මැද ෆාම් එකක් දාගන්න සත්තු හදන්න. ඒ ඉඩම් වලට ඊට වඩා කරන්න දේවල් තියෙනවා. ඒ නිසා මෙතන කියනවා සත්ත්ව පාලනයට යොදා ගන්න පුළුවන් භූමි සම්පත් හමු වෙනවා. හැබැයි අපරට හමු වන ඉඩම් වලින් කොටස් බොහොමයක්ම දැනටත් භෝග වගාවට යොදාගෙන ඇති අතර සත්ත්ව පාලන කටයුතු වලට යොදා ගන්න පුළුවන් විභවතාවක් යොදාගෙන නැතුව තියෙන්නේ. හැකියාවක් තියෙන ඉඩම් විවිධ කලාපවල හම්බ වෙනවා. එහෙම එකක් තියෙනවා. මම කියන්නේ මේ කොළඹ නගරේ කියලා. හැබැයි විවිධ පැතිවල හම්බ වෙනවා. උදාහරණයක් තමයි මම යෝජනා කරන උඩරට ප්‍රදේශයේ හමු වන ආන්තික තේ ඉඩම්. අපි දිගින් දිගටම එකම ඉඩමක තේ වගා කරගෙන යද්දි මොකද වෙන්නේ? ඒ ඉඩමේ භෞතික, රසායනික, ජෛවීය ලක්ෂණ තේ වගාවට අයහපත් වෙනවා. මෙන්න මේ වාගේ වෙලාවක අපට මේ ඉඩම විකල්ප භාවිතයකට යොදා ගන්න පුළුවන්. මේවට අපි කියනවා මාජිනල් ටී ලෑන්ඩ්ස් කියලා. අපිට මේක ප්‍රස්තාරව දක්වන්න පුළුවන් නම් අපි එක් සක්ෂයට කාලය දාලා y අක්ෂයට රුපියල් ශත දාලා ප්‍රස්ථාරයක් නිර්මාණය කළොත් ළමයි මෙන්න මෙහෙම ගැටලුවක් තියෙනවා. කාලය ගත වෙනවත් එක්කම මේ තේ ඉඩම් වෙන්න පුළුවන්. දිගටම තේ වගා කරද්දි මොකද වෙන්නේ? මේ ඉඩම් වල භෞතික, රසායනික, ජෛවීය ලක්ෂණ අයහපත් වීමෙන් මේවායේ ඵලදායීතාව එන්න අඩු වෙනවා. මෙන්න මේකට අපි කියනවා ඉඩම් નિසරු වෙනවා කියලා. හැබැයි මේ කොහොම කළත් අපි දිගටම මේ ඉඩම් වල භෝග වගා කරනවා නම්, තේ වගා කරනවා නම් අපි මේ සඳහා දැරිය යුතු වියදමක් තියෙනවා. අපි උද්දමනය අමතක කළොත් මේ වියදම කාලය සමග නියතව තියෙනවා. නැත්නම් උද්දමනයත් ගත්තොත් මේකත් වැඩි වෙනවා. අපි එහෙම ගමු. දැන් උද්දමනය තියෙනවනේ ඉතින්. මෙන්න ඉඩම් වල වගා කරන්නට යන වියදම. මෙන්න ඉඩමේ භෝග වගා කිරීමෙන් ලැබෙන ආදායම. ආදායම එන්න පහළ බහිනවා નિසරු වීම නිසා. වියදම එන්න වැඩි වෙනවා ඉන්ෆ්ලේෂන් හෙවත් උද්දමනයේ හින්දා. එක්තරා පොයින්ට් එකක් තියෙනවා, එක්තරා ලක්ෂයක් තියෙනවා. මොකද්ද මේ ලක්ෂයේ ගතිගුණය? ඉඩම වගා කරන්නට යන වියදම ඒ මගින් යන්තම් කවර් වෙනවා. අපි මාජින් එකකට එනවා. අන්තයකට එනවා. මෙන්න මේ තත්ත්වයටපත් වූ ඉඩම් වලට අපි කියනවා මාජිනල් ලෑන්ඩ්ස් හෙවත් ආන්තික ඉඩම් කියලා. මේක තමයි මාජින් එක. ඉඩමක් මේ වගේ මාජින් එකකට ආවට පස්සේ රුපියල් 1000ක් වියදම් කළොත් 1000ක් හම්බ වෙනවා මාජින් එකක්. මාජින් එක සීමාවක. මොකද මෙතන තියෙන්නේ මේ මාජින් එකක් කියන්නේ මෙතන තීරණයක් ගන්න ඕනේ.
මේක වගා කරනවද, අයින් වෙනවද, වෙන මොනවා හරි කරනවද? මෙන්න මේ වාගේ ඉඩම් වලින් අමතර ආදායමක්, ලාභයක් ලබා ගන්න ඕන නම් කළ හැකි දෙයක් තමයි මේ තේ වගාව අයින් කරලා ඒක වෙන දෙයක් පටන් ගන්න. මේ වගේ දේවල් වලට සමහරු කියනවා diversification of land සෙවත් භූමි විවිධාංගීකරණය කියලා. මේ වගේ අවස්ථාවන්ට ඉඩම් ආපුවාම ඔකට සමහරු කියනවා භූමි විවිධාංගීකරණය කියලා. ඉංග්‍රීසියෙන් කියනවා අපි diversification කියලා. අපි ඉඩම diversify කරනවා. ඊට පස්සේ අපට පුළුවන් මේක කිසියම් ප්‍රයෝජනයකට යොදා ගන්න. ඉතින් මේ අර්ථයේ කළ හැකි එක diversified process එකක් තමයි අපට මේකේ පුළුවන් සත්ත්ව පාලනය කරන්න. අනේ නිසා අපි කියනවා ආන්තික ඉඩම් සත්ත්ව පාලනයට යොදා ගන්නවා කියලායි මේ කියලා තියෙන්නේ. ඒ වගේම උඩරට වියලි ප්‍රදේශවල තියෙනවා පහත් බිම්. ඒවත් චනිතලා බිම්. ඒ වායේ සමහර ලාවට වතුරත් රැස් වෙනවා. අපිට ඒ වායේ තුන වගා කරන්න පුළුවන්. ඒ වගේම උඩරට හා මැදරට කලාපවල තියෙනවා වැවිලි වගාවට යොදා ගන්න බැරි තරම් හයි ග්‍රේඩියන්ට් එකක්. ලොකු බෑවුමක් තියෙන ඉඩම්. මේ වායේ වැවිලි භෝග වගා කරන්න බෑ, අධික පාංශුකාදනයක් තියෙනවා. හොඳම දේ තමයි මේ බෑවුම් ප්‍රදේශයේ වැහෙන්න තෘණ වගා කරලා සත්පාලනය පටන් ගන්න එක. ඒ වගේම කඳුරට ප්‍රදේශවල තියෙනවා තෙත් හා වියලි පතන් කියලා જાතියක්. මේවට අපි කියනවා පැට්නා කියලා. dry and wet පැට්නා කියලා කියන්නේ පතන් වලට. පතනක් කියලා කියන්නේ ඇත්තටම කඳුකර වනාන්තරයක් තිබිලා ඕක ගින්නට අහු වුණාම ඒ ගස් ටික මැරිලා හැදෙන තෘණ ශාක එකතුවක්. හුඟක් වෙලාවට මේ තෘණ යටතේ හමු වෙන්නේ මේ ගුණාත්මයේ උසස් ඒවා නෙමෙයි, ඉලුක් මානවාගේ ග්‍රැමිනේ කුලයේ ශාක. නමුත් ඒ වායේ සත්ව ඇති කරන්න පුළුවන්. ඒ වගේම උඩරට වියලි ප්‍රදේශයේ හම්බ වෙනවා ළමයෝ වනාන්තර වර්ගයක් නැත්නම් පරිසර පද්ධතියක්. ඒකට අපි කියනවා සැවානා කියලා. සැවානා එකක් කියන්නේ මේ වගේ තත්ත්වයක්. මේකේ තනින් තන තියෙනවා ළමයෝ මේ වගේ සෙවන ශාක shade trees තියෙනවා තැන් තැන් වල. ඒ අතර ප්‍රදේශයේ තෘණ වගා වෙලා තියෙනවා. මේ තියෙන ඉලුක්මානා වැනි ඒවා තමයි. අපිට මේකේ ගවය ඇති කරන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ට මේ තෘණ ආදී කන්න පුළුවන්. ඒතර හුඟක් වෙලාවට මේ හමු වන ශාක ගින්නට ප්‍රතිරෝධී ශාක, අරලු, බුළු, නෙල්ලි, සියඹල වැනි ශාක හමු වෙන්නේ ඉලුක් හා මානා. මේකත් කඳුකර වනාන්තර ප්‍රදේශයේ එක්කෝ වර්ෂයේ වියලි කාලවලදී ගිනි ගන්නවා, නැත්තම් මිනිස්සු ගිනි තියනවා. මොකටද? සමහර වනසතුන් දඩයම් කරන්න තව කට්ටියක් මේ ගස් තියෙන්නේ මොනවද? අරලු, බුළු, නෙල්ලි, සියඹල වැනි ශාක නිසා මේ තනකොළ ටික ගිනි තිබ්බහම මොකද වෙන්නේ? ඒ තනකොළ පිච්චිලා ගින්නට ප්‍රතිරෝධී අරලු, බුළු, නෙල්ලි, සියඹල ආදී මතුවෙනවා. මිනිස්සු මේ හිඳ ගන්නවා. ඒක බලාගෙන ගිනි තියන්නේ ඇත්තටම. හැබැයි මේ ගස් මැරෙන්නේ නැහැ. මේවා තාප ප්‍රතිරෝධී, ගින්නට ප්‍රතිරෝධී වෙනවා. මේවා ඒ කියන්නේ අරලු, බුළු, නෙල්ලි, සියඹල වායේ ගස් මැරෙන්නේ. ඊළඟට වර්ෂාව පටන් ගන්නවත් එක්කම ආපහු මේ ගිනි තියාපු තනකොළ ලියලන්න පටන් ගන්නවා. එතකොට අපිට පුළුවන් මේකේ ගවය ඇති කරන්න. ඔය ශ්‍රී ලංකාවේ බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල ආදී ප්‍රදේශවල මේ වාගේ සැවානා බහුලව හමු වෙනවා. එතකොට අපිට පුළුවන් මේකේ මේ ප්‍රදේශයට ගවයෝ දාලා ඇති කරන්න පුළුවන්. ඒ වගේම සෙවන ශාක තියෙන නිසා ඒගොල්ලන්ට අවුව සැරවුනහම මේ ගස් යට ඇවිල්ලා ලගින්නත් පුළුවන්. මෙන්න මේකට අපි කියනවා වියලි කලාපයට ආවේනික සැවානා පරිසර පද්ධති කියලා. ඒ වගේම වියලි කලාපයේ තියෙනවා ළමයෝ ජලය රැස් වෙන ස්ථාන, මේවට අපි කියනවා විල්ලු කියලා. පහත් බිම් මේවා මගින් හුඟක් වෙලාවට ජලය රැස් වෙනවා. විල්ලු කියලා කියන්නේ. ඒ වගේම වියලි කලාපයේ හේන් වගා කරලා පස්සේව අතහැරලා දානවා. ඒවට අපි කියනවා දමන බිම් කියලා. මුලින් හේන් වගා කරලා
පසුව අත්හැර දෙමු ඉඩම් වලට අපි කියනවා දමන බිම් කියලා. ඊළඟට ගංගා ආශ්‍රිත කැලෑ. මේවට සමහරු කියනවා ළමයි රිවරයින් ෆර්ස්ට් කියලා. හුඟක් වෙලාවට ඔබ දන්නවා ගංගාවක් හෝ ඔයක් දෙපස රිසර්වේෂන් ලෑන්ඩ් ඒරියා හෙවත් රජය මගින් වෙන් කරපු බිම් කඩක් තියෙනවා. ඔකට ගමේ මිනිස්සු රිසර්වේෂන් කෑල්ල කියන්නේ. මේකේ කිසිම භෝගයක් වගා කරන්න තහනම් මේක රජයේ සතු දෙයක්. ඉතින් මේක නිසා ලදු කැලෑවක් වගේ තියෙනවා. අපිට මේකේ තනකොළ ලබා ගන්න සත්ව ඇති කරන්න පුළුවන්. ඊළඟට දුම්රිය හා මහා මාර්ග දෙපැත්තේ මේ දෙපාර්තමේන්තු සතු භූමි තියෙනවා. ඒ වායේ සතු දාන්න පුළුවන්. ඒ වගේම පොල් ත්‍රිකෝණයේ පොලිඩම් වල යටි වගාවක් ලෙස ඉතා සාර්ථකව තෘණහාරන්ල වගා කරලා සත්ව ඇති කරන්න පුළුවන්. හැබැයි මම යෝජනා කළා මේ පොල් වගාවේ තියෙනව ළමයි පොලිඩම් වල යම් දුරකට සෙවණක්. පොල් වගාවේ පොලිඩම් වල තියෙනවා සෙවණක්. ඒ නිසා පොල් වගාවේ යටි වගාවක් වශයෙන් තෘණ යොදනවා නම් අපි යොදන්න ඕන ඒ සෙවණට ඔරොත්තු දෙන හේවත් සෙවණ ප්‍රතිරෝධී තෘණ වර්ග. මෙබඳු තෘණ වර්ගයක් තමයි ළමයෝ බ්‍රැකේරියා මිලිෆෝමිස්. මෙබඳු තෘණ වර්ගයක් තමයි බ්‍රැකේරියා මිලිෆෝමිස්. ඒ වගේම දැන් අපි කතා කරන්නේ සත්ව පාලනයට තියෙන විභවය. තුන්වෙනි විභවය දැන් අපි කිව්වා සත්ව ගහණයක් ඉන්නවා කිව්වා. ඉඩම් තියෙනවා කිව්වා. තුන්වෙනි විභවය තමයි සත්ව ආහාර වශයෙන් යොදාගත හැකි වෙනත් ද්‍රව්‍ය සුලභ තියෙනවා. මේකත් විභවයක් වෙනවා. මොනවද? රනිල ශාකවල භෝගශේෂ තියෙනවා. ඒ කියන්නේ රනිල වල අස්වන එළුවාට පස්සේ ඉතිරි වන දේවල් ඒවැ ප්‍රෝටීන් අධිකයි. සීනි කර්මාන්තයේ අතුරුඵලයක් හෝ අපද්‍රව්‍යයක් වන මොලැසස්, වී වගාවේ අතුරුඵලයක් වන පිදුරු, තෙල් හා මේද කර්මාන්තයේ අතුරුඵලයක් විදිහට කොප්පරා කර්මාන්තය කියන්න පුළුවන්. මේ කොප්පරා කර්මාන්තයේ අතුරුඵලයක් වශයෙන් ලැබෙනවා පුන්නක්කු. අපිට මේවත් පැහැදිලිවම සතුන්ට යෙදවුම් වශයෙන් යොදා ගන්න පුළුවන්. අපි පෙන්වුම් කරන්න යන්නේ දරුවනේ මේ රට පුරාම සත්ව නිෂ්පාදන සඳහා පුළුල් වෙළඳපොළක් තියෙනවා. උදාහරණයක් කියන්න හිතන්නකො ළමයි. කොහේ හරි තැනක බෝඩ් එකක් ගැහුවොත් එහෙම කුකුල් මස් විකිණීමට ඇත, බිත්තර විකිණීමට ඇත. කිසි ප්‍රශ්නයක් තියෙනවද? ඉතා හොඳ අලවියක් තියෙනවා. ඕනම සිල්ලර කඩේක මස් බිත්තර නැද්ද? මොකද්ද කියන්නේ? මේවාට විශේෂ මස් කඩ කියලා જાතියක් නෑ ළමයෝ. බ්‍රෝඩ් මාකට් එකක් තියෙනවා. ඕන තැනක විකුණන්න පුළුවන්. මේක හොඳ විභවයක්. ඉතින් තරුණයෙකුට දැන් මෙහෙම එකක් තියෙනවා ඇත්තටම අත්දැකීමක් අපිත් යෝජනා කරනවා අපිත් එක පිළිගන්නවා. හුඟක් තරුණ ළමයි රැකියාවන් වශයෙන් වෙනත් ඔය භෝග වගාව, මල් වගාව වාගේ දේවල් පටන් ගන්නවා. එළවලු වගාව. ඊට පස්සේ ඒගොල්ලන්ගේ මැසිවිල්ලක් තියෙනවා. හරි ඒක මුහුණ දෙන්නත් අමාරු මට්ටමට කියනවා මේවා විකුණ ගන්න විදියක් නෑ. දැන් මොකද කරන්නේ ආදී ගැටලු. නමුත් සත්ත්ව පාලනය කරන දරුවන්ට එහෙම ගැටලුවක් නෑ. තමන්ට තියෙන පොඩි කාඩ්බෝඩ් කෑල්ලක බෝඩ් එකක් ගන්න විතරයි. මිනිස්සු නිවසට ඇවිල්ලයි නිෂ්පාදන මිලදී ගන්න. ඇයි? ඉතා පුළුල් වෙළඳපොළක් රට පුරා පවතිනවා. අනික තමයි මෙහෙම එකක් තියෙනවා. සත්ත්ව පාලනය යටතේ ඔයා නිෂ්පාදනයක් කරනවා නම් මේ නිෂ්පාදනය එහෙම්ම අලෙවි කරන්නේ නැතුව මේකට වැඩි ආදායමක් ගන්න ක්‍රමයක් තියෙනවා. ඔයා කළ යුත්තේ මේකට අගය එකතු කිරීමේ ක්‍රියාවක් කරන එකයි. මේකට අපි කියනවා value addition කියලා. මේකට අපි කියනවා value addition කියලා. අමතර අගයක් එකතු කිරීමේ ක්‍රියාවක් කළොත් ඒ සත්ව නිෂ්පාදනය ප්‍රාථමික නිෂ්පාදනයක් වශයෙන් අලෙවි කරනවා වෙනුවට ඔබට වැඩි ආදායමක් වැඩි ලාභයක් ලබා ගන්න පුළුවන්. එහෙමනම් ළමයි මෙන්න මේ සඳහා අවශ්‍ය පහසුකම් අපේ රටේ තියෙනවා. උදාහරණයක් වශයෙන් ඔබ කිරි
කිරි වශයෙන් අලෙවි කරන්නේ නැතුව කිරි වලින් නිෂ්පාදනය කරනවා යෝගට්. ඔබ කිරි වලින් යෝගට් නිෂ්පාදනය කළ විට ඔබට වඩා වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වාගේ කිරි නිෂ්පාදන හෝ ඔබගේ නිමැවුම් වලට අමතර අගයක් එකතු කිරීමේ ක්‍රියා සිදු කරන්න පුළුවන් වෙනවා. මේ කියන්නේ කිරි වලින් බටර්, යෝගට්, මිදවූ කිරි, චීස්, උකු කිරි ආදී හදන්න පුළුවන්. මස් වලින් සොසේජස්, හැම්, බේකන්, මස් බෝල, ඔය මීට් බෝල්ස් කියන්නේ ඒව හදන්න පුළුවන්. සම් වලින් විවිධ නිෂ්පාදන කරන්න පුළුවන්. අනික තමයි විශේෂත්වය වෙලා තියෙන ළමයි මේ සඳහා යෝග්‍ය ෆැක්ටරිස් කර්මාන්ත ශාලා රට පුරාම පැතිරලා තියෙනවා. දැන් බලන්නකෝ විශේෂයෙන්ම කිරි කර්මාන්ත ශාලා විවිධ රාජ්‍ය හා පුද්ගලික අංශ මගින් කිරි එකතු කරලා ඒගොල්ලන් කර්මාන්ත ශාලා තුල යෝගට් බවට, මිදවු කිරි බවට, බටර් බවට නැත්නම් කිරි පිටි බවට පත් කරනවා. ඒගොල්ලන්ගේ මැසිවිල්ල වෙලා තියෙන්නේ මොකක්ද? අපට ජනතාවගේ ඉල්ලුමට මේවා දෙන්න විදිහක් නෑ. ඒකයි ආනයනය කරන්නට වෙලා තියෙන්නේ. ඉතින් වෙළඳපොළ පිළිබඳ ගැටලුවක් කොහෙත්ම නෑ ළමයි. අනික තමයි ළමයෝ මේ පුද්ගලික හා රාජ්‍ය අංශ මගින් මොකද කරන්නේ? මේ සත්ත්ව පාලනය දියුණු කිරීම සඳහා විශාල සේවා දාලයක් ලබා දෙනවා. අපේ රටේ දියුණු පශු වෛද්‍ය සේවාවක් තියෙනවා. කෘත්‍රිම සිංචන සේවයක් ලබා දෙනවා. පශු වෛද්‍ය සේවය කියන්නේ සතුන්ට ප්‍රතිකාර කිරීම, එන්නත් කිරීම, ඖෂධ අලෙවි කිරීම, ඖෂධ සැපයීම, රෝග මර්ධනය මේ වගේ වැඩසටහන් තියෙනවා. කෘත්‍රිම සිංචනයේ අපි වෙනම පාඩමක් වශයෙන් ඉදිරියේදී කතා කරાવી. සතුන් ගැබ් ගැන්වීමේ සේවයක් තියෙනවා. නිෂ්පාදන අලෙවි කිරීමට ආධාර වෙනවා. සත්ව පැටවුන් ලබා දෙනවා. මම කියන්න කැමතියි මේ නිෂ්පාදන ලබා දීමේදී ප්‍රමුඛවම ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතනය වන්නේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව බව දැනගන්න. මෙන්න මේගොල්ල තමයි ළමයෝ සත්ව පාලනයේ සම්බන්ධයෙන් ප්‍රමුඛත්වයේ ගැන කටයුතු කරන රාජ්‍ය ආයතනය. ළමයි දැනගන්නට මීට අමතරව තව එක්තරා රාජ්‍ය ආයතනයක් තියෙනවා. මේකට සමහරු කියනවා ළමයි NLDB ආයතනය. National Livestock Development Board හෙවත් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය. මෙන්න මේගොල්ලත් විශේෂයෙන්ම මේගොල්ලා සෞඛ්‍ය සම්බන්ධයෙන් උපදෙස් ගැන කටයුතු කරනවා. මේගොල්ල ගොවිපල් පවත්වාගෙන යාමටයි ප්‍රමුඛත්වය දෙන්නේ. කවුද? ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය. National Livestock Development Board. මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ සේවාවන් තමයි. දැන් අනික තමයි ළමයෝ මේ සත්ත්ව පාලනයේ තව තියෙන විභවයක් හෙවත් හොඳ තත්වයක් තමයි මේකට ඇතිවේගෙන ගිහින් තිබිච්ච සමාජ ප්‍රතිරෝධතාව. අපෝ සත්ත්ව පාලනය කරනවාද? ඔයා නරක වැඩක් කරන්නේ මේක හොඳ පින් නෑ පව් වැඩක් ආදී වශයෙන් තිබිච්ච මේ සෝෂල් රෙසිස්ටන්ස් එක හෙවත් සමාජ ප්‍රතිරෝධතාව ක්‍රමානුකූලව අඩු වෙනවා. ඉස්සර මේක නිකන් එච්චර හොඳ වෘත්තියක් වශයෙන් සැලකුවේ නෑ. නමුත් අද වෙනකොට මොකද ඔබ කරන්නේ? මං ෆාම් එකක් බොහොම හොඳයි. මේ මට්ටමට මිනිස්සු මේකට ආකල්ප වෙනස් කරගෙන තියෙනවා. අනික තමයි විශේෂයෙන්ම ස්වයං රැකියාවක් වශයෙන් ආරම්භලා නැත්නම් සුළු පරිමාණ රැකියාවක් වශයෙන් ආරම්භලා පවත්වාගෙන යා හැකි බොහෝ හිතකර ලක්ෂණ සත්ත්ව පාලනය තුළ තියෙනවා ළමයි. භෝග වගාවේ නැති මේ බලන්න. ඊටාම සුළු හෙවත් කුඩා බිම් කඩක වුණත් කරන්න පුළුවන්. පර්චස් ගානක වුණත් කුකුල් ෆාම් එකක් දාන්න පුළුවන්. අනික තමයි මිනිස්සු කුලියට ගන්න කතාවක් නේ. පවුලේ ශ්‍රමයෙන් උනත් කරන්න පුළුවන්. මම උදාහරණයක් කිව්වොත් තනි පුද්ගලයෙකුට සාමාන්‍යයෙන් බ්‍රොයිලර් සත්තු 1000ක් තනියම බලා ගන්න පුළුවන්. අනික තමයි වෙනත් රැකියාවකට යෙදෙන අතරතුරම කරන්න පුළුවන්. අපි කියන්නේ පාර්ට් ටයිම් කියලා. දැන් අපි දන්න සමහර මහත්වරු ඉන්නවා හොඳ විධායක
මට්ටමේ රැකියාවන් කරනවා. උදේ නැගිටලා තමන්ගේ සත්ත්ව පාලන ගොවිපළේ කටයුතු කරලා ඒවා බිත්තර ආදී එකතු කරලා ඊළඟට තමයි රාජකාරීට වාර්තා කරන්නේ. ඒගොල්ලෝ කියනවා අපිට මේ වැටුපට වඩා හොඳ වැටුපක් අපගේ පෝල්ට්‍රි මේ කුකුල් පාලන ගොවිපළෙන් ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ මට්ටමට ඇවිල්ලා ළමයෝ ඒ වගේම මේක මේ භෝග වගාව විතරටම ඔය අවුවද වැස්සද ඒ කතාවක් නෑ. බාහිර පරිසර සාධක මත යැපෙන්නේ නෑ. ඉතින් ඒ නිසා මේකේ තව වාසියක් තියෙනවා. බොහෝ තරුණ පිරිස් මේකට කැමති. අවුවේ ඉන්න මේ දාඩිය දාගන්න, කළු වෙන්න, මඩ අත ගන්න එහෙම ඕනේ නෑ. අනික තමයි ඊටාම කෙටි කාලයකින් ආදායම් ගන්න ඕනේ. දැන් උදාහරණයක් කිව්වොත් ඔයා බ්‍රොයිලර්ස්ලා හදනවා නම් දින 45කට වතාවක් ඔයාට මුදල් ලැබෙනවා. ඔයා බිත්තර සඳහා කිකිලිය නැති කරනවා නම් මාස 5ක් ගියාම ඔයාට මුදල් ලැබෙන්න පටන් ගන්නවා දිගටම සෑහෙන කාලයක් යනකම්. ඉතින් භෝග වගා කළාට වඩා ඉක්මනට නිශ්චිතව ආදායම හම්බ වෙනවා. අනික තමයි අපි කලිනුත් මේ ගැන කිව්වා නිෂ්පාදන පහසුවෙන් අලෙවි කරන්න පුළුවන්. මම කිව්වා ඕනෑම ගමේ සිල්ලර කඩේක මස් බිත්තර අලෙවි කරන්න පුළුවන්. අනික තමයි දැන් මම මේ උදාහරණයක් කියන්නේ මේ ඔය දරුවන්ගේ අත්දැකීම්. සමහර දරුවෝ කියනවා මේ අපි එළවලු වගා කරලා අලෙවි කරන්න ගියාම ගමේ කඩේ කරලා අපිට ඕක එපා, ඔය ගාන්ට එපා ආදී වශයෙන් කියනවා. නමුත් මස් ටිකක් බිත්තර ටිකක් හදන් ගියාම මුදලාලි බිත්තර ඕන තරමක් ගන්නවා. ඒ කියන්නේ ඒවා පහසුවෙන් අලෙවි කරගන්න පුළුවන්. මෙන්න මේ වාගේ වාසිදායක තත්ත්වයන් නිසා රැකියා විරහිත තරුණ තරුණයින් වගේම ව්‍යාපාරවලට සල්ලි දාන කට්ටියවත් ආයෝජකයිනොත් මේ ශේෂ්ත්‍රයට එනවා. විවගතයක් එන්න පුළුවන් ස්වයං රැකියාවක් හෙවත් රැකියා විරහිත තරුණ තරුණියන්ට සත්ත්ව පාලන ශේෂ්ත්‍රයේ රැකියාව වශයෙන් තෝරා ගැනීමට බලපෑහැකි විශේෂ හේතු කීපයක් කියන්නේ. ඒතරයක් කියන්න ඕන කුඩා බිම් කඩකුවද ආරම්භ කළ හැකි වීම පවුලේ ශ්‍රමයෙන්වද පවත්වාගෙන යන්න පුළුවන්. අර්ධකාල රැකියාවක් වශයෙන් කරන්න පුළුවන්. භෝග වගාව තරමටම බාහිර පරිසර සාධක මත රඳන්නේ නැහැ. කෙටි කාලයකින් ආදායම් ලැබීම ආරම්භ වෙනවා. පහසුවෙන් නිෂ්පාදන අලෙවි කරන්න පුළුවන්. ආදී දේවල් ඔයා සටහන් කරන්න වෙනවා. මේක විභවයක් හැකියාවක්. අනික තමයි මේ පුළුල් වන සංචාරක ශේෂ්ත්‍රයේ සමග සත්ව නිෂ්පාදන සඳහා වැඩි අවකාශයක් පවතිනවා. අපිට මතක් වෙනවා අතීතයේ ඇත්තෙම දරුවනේ කොවිඩ් වසංගතයේ එන්න ඉස්සරලා ශ්‍රී ලංකාව සැලසුම් කරලා තිබුණා වාර්ෂිකව සංචාරකයන් ලක්ෂ 25ක් ලංකාවට ගෙන්නන්න. අපි මේ ඉලක්කයට අචීව් වෙලා හිටියේ. එතකොට තමයි මේ කොවිඩ් වසංගතය ආවේ. ඒතර බලන්න මේ වගේ සංචාරක ශේෂ්ත්‍රයේ පුළුල් වෙනවත් එක්කම අපේ සත්ව නිෂ්පාදන හොඳ ගුණාත්මක නිෂ්පාදන මේ සංචාරක කර්මාන්ත ශාලාවලට සංචාරක ආපන ශාලාවලට එහෙම නැත්නම් හෝටල් වලට හොඳ මිලකට අලෙවි කරන්න පුළුවන්. එතන ලොකු විභවයක් තියෙනවා. දැනට తాවකාලිකව නැතුව ඇති. නමුත් අපට මේවා අලෙවි පහසුකම් තියෙනවා. හැබැයි හොඳ ගුණාත්මයෙන් සකස් කරන්න ඕනේ. ඒ වගේම අද තව ශක්තියක් විභවයක් වෙලා තියෙනවා ළමයි. සුළු පරිමාණ සත්ත්ව පාලන ගොවීන් එකතු වෙලා හදාගෙන තියෙනවා විවිධ සංවිධාන. මේවට අපි කියනවා ගොවි සංවිධාන කියලා. මේ වගේ සංවිධාන හදාගත්තාම ඒගොල්ලෝ වැඩ කරනවා ළමයෝ ලොකු ව්‍යාපාරිකයෙක් වශයෙන්. ඒගොල්ලන්ට ශක්තියක් තියෙනවා. ඒගොල්ලෝ කේවල් කරනවා, ලාභ ලබා ගන්නවා, ලාභේ ජනතාව අතරට යනවා. මේ වගේ සංවිධාන ඇති වුනහම අතරමැදියන්ගේ සූරාකෑම් වැළැක් වෙනවා. මේගොල්ලෝ හදාගෙන තියෙනවා මස් කිරි බිත්තර නිෂ්පාදකයන් සඳහා සමුපකාර සමිති. ඒ වගේම මේගොල්ලෝ ඔක්කොටම උදව් කරන්න තියෙනවා Poultry Federation of Sri Lanka හෙවත් එහෙම ආයතනයක් තියෙනවා. ඒක මගින් ලංකාවේ කුකුල් පාලනය ආදී දේවල් නියාමනය කරනවා. අනික තමයි සත්ත්ව පාලනයෙන් අහක දාන ගොවිපල් අපුද්‍රව්‍ය යොදාගෙන බලශක්ති උත්පාදනය කරන්න පුළුවන්. දැන් එහෙම බලශක්ති උත්පාදනය කරගත්තා නම් ළමයි මේ දිනෙන් දින ඉහළ යන මේ බලශක්ති ගැටලුවට මේක හොඳ පිළිතුරක් වෙනවා. එහෙම විභවයකුත් මෙතන පවතිනවා. අනික තමයි අපේ රටේ රාජ්‍ය හා පුද්ගලික අංශයන් ගණනාවක් මේ සත්ත්ව පාලනයේ උන්නතියට විශාල අනුග්‍රහයක් ලබා දීමටයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. උදාහරණ ගත්තොත් රාජ්‍ය ආයතන විදිහට
අපි ඔය කතා කරපු සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මම කිව්වේ අර ප්‍රමුඛම ආයතනයක්. අනික ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය. මම NLDB කිව්වේ මේකටනේ. National Livestock Development Board. ඊළඟට පශු වෛද්‍ය පීඨය පෙරදින විශ්වවිද්‍යාලයට අනුබද්ධව පිහිටලා තියෙනවා. Faculty of Veterinary Medicine ඒ මගින් පශු වෛද්‍යවරු නිර්මාණය වෙනවා. ඊළඟට පශු රෝහල මේකත් පිහිටලා තියෙන ගැටඹේ නම් ස්ථානයේ. කෘත්‍රිම සිංචන මධ්‍යස්ථානයේ මේක පිහිටලා තියෙන කුණ්ඩසාලේ නම් ස්ථානයේ. ඊළඟට පුද්ගලික අංශයේ මේ සඳහා විවිධාකාර ආයතන මේ විදිහට සත්ත්ව පාලනයට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කරන්න, ඖෂධ නිෂ්පාදනය කරන්න, ආහාර බඳුන්, ජල බඳුන් ආදී නිෂ්පාදනය කරන්න පෙරට ඇවිල්ලා තියෙනවා. මේ තියෙන බඳු ආයතන වලට උදාහරණ තමයි. හැබැයි ළමයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ සත්ත්ව පාලන ශාස්ත්‍රය තුල මේ වගේ විභවයක් තියෙනවා කියලා කිව්වට මේ ශාස්ත්‍රය හා ආශ්‍රිතව බැඳී පවතින පොඩි පොඩි ගැටලු හෙවත් අභියෝග වගේක් තියෙනවා. ඒ ගැන තත්පරයක් කතා කරමු. සත්ත්ව පාලන ශාස්ත්‍රයේ පවතින විවිධ ගැටලු. එක ගැටලුවක් තමයි අපි හැබැයි ඉතින් මෙහෙමයි. ඉතා විශාල උජාරුවෙන් යුක්තව කිව්වට ලංකාවේ මෙහිම එළ හරක් ලක්ෂ 12යි, මී හරක් ලක්ෂ 3මාරයි, එළුව ලක්ෂ 3මාරයි, බැටළුව 15000යි නැත්නම් 12000යි, කුකුලන් ඉන්නවා 2,40,00,000ක් විතර. ඔහොම සංඛ්‍යාත්මකව කිව්වට තියෙන ප්‍රශ්නයක් වෙලා තියෙන ළමයි මේගොල්ලන්ගේ අඩු නිෂ්පාදන හැකියාව. මේක ලොකු ගැටලුවක්, අභියෝගයක් වෙලා තියෙනවා. සමහර වෙලාවට වියලි කලාපයේ ඉන්න එළදෙනුන්ගෙන් කිරි ලබා ගත්තාම ඒ කිරි ටික පැටවාට දුන්නාම අමුතුවෙන් අලෙවි කරන්න දෙයක් නෑ. ඒක ලොකු ගැටලුවක්. ඉතින් ඒ නිසා මේ අඩු නිෂ්පාදන සතුන් ඉන්න එකත් අභියෝගයක්. මොකද ඒකොල්ල වළක්වන්න බැරි විදිහට අභිජනන වැඩසටහන් වලට ඉදිරිපත් වුණොත් මේගොල්ලන්ගේ පහත් හැකියාව ප්‍රවේණිකව පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරනවා. තව ප්‍රශ්නයක් තියෙනවා දේශීය තෘණවල අඩු පෝෂ්‍ය ගුණය හා ජීර්ණක ශක්තිය. දැන් දැනගන්න සමහර විදේශීය තෘණ වර්ග තියෙනවා. උදාහරණයක් තමයි නිකන් කියන්නේ. කිකිව් එහෙම නැත්නම් රයි. මේවායේ ප්‍රෝටීන් 10%යි එහෙම වැඩි වගයන් වාර්තා වෙනවා. නමුත් අපේ රටේ හමුවන බොහෝ තෘණ වර්ගවල තියෙන්නේ අඩු ප්‍රෝටීන් ප්‍රමාණයක් 4යි 3යි 5යි ආදී වශයෙන්. ඊට අමතරව මේවායේ ජීර්ණක ශක්තිය, දිරවීමේ හැකියාව අඩුයි. මේවා දුන්නාම ගොඩක් දිරාපත් වෙලා ඇඟට උරා ගන්නේ නැහැ, බැහැර වෙනවා. අනික තමයි උසස් තත්ත්වයේ ගොවිපල් සතුනගේ හා පැටවුනගේ විශාල හිඟයක් තියෙනවා. මේගොල්ලෝ ලබා ගන්න තවමත් ඇත්තටම විධිමත් වැඩපිළිවෙලක් අමාරුයි. අනික තමයි හොඳ ආශ්චර්යයක් ලබා දෙන උසස් තත්ත්වයේ තෘණ හා රනිල ප්‍රභේදවල විශාල හිඟයක් තියෙනවා. අපේ රටේ තත්ත්වයන්ට ගැලපෙන මේ වගේ ශාක වර්ග හොයාගන්න හරි අමාරුයි. දැන් මේ කිකිව්, රයි ආදී තනකොළ ටිකක් හරි පුළුවන් නුවරඑළිය පැත්තේ සීතල ප්‍රදේශවල වගා කරන්න. නමුත් සත්ත්ව පාලනයේ බහුලව කරන වියලි කලාපයේ වගා කරන්න අමාරුයි. ළමයෝ පොදුවේ අපේ ගොවිපල් සතුන් නැත්තම් මේ ශේෂ්ත්‍රයේ ලක් වෙනවා ක්ලයිමැටික් චේන්ජස් හෙවත් දේශගුණ විපර්යාස වලට. එතකොට ජලහිඟේ හෙවත් නියඟේ වාගේ දේවල් ඇවිල්ලා මේකට අභියෝගයක් වෙනවා. අනික තමයි අපි අර කලින් කිව්ව විදිහට ලංකාවේ වැඩිම බිම් ප්‍රමාණයක් අයත් වෙන්නේ වියලි කලාපයට. වියලි කලාපයේ උෂ්ණාධික තත්ත්ව පවතින නිසා අපට උසස් ප්‍රභේදවල සතුන් නැති කිරීමේ අභියෝග හෙවත් සීමාවන් තියෙනවා. අනික තමයි දැන් අපිට ජාත්‍යන්තර වශයෙන් පොඩි ගැටලුවක් එල්ල වෙලා තියෙනවා. අපි ගව පාලනය කරපුවාම මේ ගවයින් මගින් වායුගෝලයට මීතේන් වායුව මුදා හරිනවා. දැනගන්න එක පැත්තකින් මීතේන් කියන්නේ හරිතාගාර වායුවක් වෙනවා. මේ නිසා අපි
සතුන් නැති කිරීමට යාමේදී මොකද කරන්නේ? මේ හරිතාගාර ආචරණය මගින් මිහිතලයේ උණුසුම් වීමට යම් දායකත්වයක් ලබා දෙන නිසා මේ తත්වය නතර කිරීම සඳහා අපට යම් යම් බලපෑම් පවා එල්ල වෙනවා මේ සීමාව ඉක්මවා වීවගා කරන්න නැත්නම් මේ ගව පාලනය කරන්න යන්න එපා කියලා. අනික තමයි මේ සත්ත්ව ගොවිපල් වලින් අහක දාන අපද්‍රව්‍ය මගින් පරිසරය දූෂණය වෙන්න පුළුවන්. එහෙම අවදානමකුත් අපි අත්දැකලා තියෙනවා. විශේෂයෙන්ම ගොම ආදී මගින් ජලාශවල සුපෝෂණ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වාගේ දේවල්. අනික තමයි සත්ත්ව පාලනයේ ව්‍යාපාරයක් වශයෙන් කරගෙන යනකොට ඒකට සල්ලි අවශ්‍ය වෙනවා, ණය අවශ්‍ය වෙනවා, ඒ වගේම සහනාධාර අවශ්‍ය වෙනවා. නමුත් සත්ත්ව පාලන ව්‍යාපාරයට අවශ්‍ය ණය හෝ සහනාධාර ලබා ගන්න ගියාම ඒවායේ විශාල ගැටලු පවතිනවා. දෙන්න කෙනෙක් නැහැ. ඇත්තම කතා කළොත් එහෙම යම් පුද්ගලයෙක් සත්ත්ව පාලනයේ ව්‍යාපාරයක් වශයෙන් කරගෙන යන්න හිතුවොත් එයාට මේකේ ආරම්භය ගන්න විදිය කොහොමද නිවාස හදාගන්නේ, කොහොමද සැලැස්මක් හදාගන්නේ, මේ උපදෙස් ලබා ගැනීමේ පහසුවක් තියෙනවා. උපදෙස් ලබා ගැනීමේ අපහසුවක් තියෙනවා. එතන පොඩි ගැටලුවක් තියෙනවා. අනික තමයි අපි ඔය කියන කෘත්‍රිම සිංචන සේවය, පශු වෛද්‍ය සේවය ආදී සේවාවන් කාර්යාල ඉදිකළ පමණින් ලැබෙන්නේ නැහැ. ඒවා කාර්යක්ෂමව ලැබිය යුතු වෙනවා. ඒවා ලැබීමේ යම් යම් ප්‍රමාදයන් තියෙනවා. විශේෂයෙන්ම කෘත්‍රිම සිංචන සේවයේ කලට වේලාවට ලැබුණ නැත්නම් සතුන් ගැබ් දරන්නේ නැහැ. අනික තමයි නිෂ්පාදන කල්තබා ගැනීමේ පහසුකම් වල අඩුපාඩු හා දුර්වල ගබඩා පහසුකම් තියෙනවා. දැනගන්න සත්ව නිෂ්පාදන නරක නොවි කල්තබා ගැනීමට සමහර වෙලාවට අපට අවශ්‍ය වෙනවා ළමයෝ ශීතාගාර පහසුකම්. ළමයි මේ සඳහා අවශ්‍ය කරන ශීතාගාර පහසුකම් සපයා ගැනීමේ ගැටලුවක් තියෙනවා. ඊළඟට අතරමැදියන් මේක සූරා කරනවා. ඒගොල්ලෝ තමයි මේකෙන් ලාභ ලබන්නේ. අනික සත්ත්ව පාලනයට යොදා ගන්න පුළුවන් ඉඩම් වල හිඟයක් තියෙනවා. අනික තමයි දැනට පවතින ඉඩමුත් වෙනත් විකල්ප සඳහා අලෙවි වෙනවා නැත්නම් භාවිතා කරනවා. ඒව ඇතුළේ ලාභේ වැඩි නිසා සත්ත්ව පාලන ෆාම්ස් නැත්නම් ගොවිපල් තියෙන ඒවා වෙනත් ව්‍යාපාර වලට පරිවර්තනය වීමක් යෝජනා වෙනවා. දැන් අනික තමයි සමහර ප්‍රදේශවල සමහර සත්ත්ව නිෂ්පාදන අලෙවි කරන්න අමාරුයි. දැන් ආගමික විශ්වාසයන්, සංස්කෘතික විශ්වාසයන් මත යම් යම් පැතිවල මෙහෙම අපි ඒවා මෙහි විකුණන්න බෑ ආදී වශයෙන් සීමා තියෙනවා. අනික තමයි මේ තරුණ ජනතාව තුළ දැන් මස් කන පුරුද්ද අඩු වෙලා තියෙනවා. ඒගොල්ලෝ මස් නොකා ඉන්න උත්සාහ කරනවා. එතකොට විකුණ ගන්න ප්‍රශ්නයක් වෙනවා. අනික තමයි මේ සම්බන්ධව කුරුළු උණ, කොවිඩ් වැනි නිෂ්පාදන අලවිය පහළ යවන රෝග මේවා ඇති වුණාම මිනිස්සු නිෂ්පාදන ගන්න පෙළඹෙන්නේ. නමුත් ඒගොල්ලන්ට සිද්ධ වෙනවා කලට වේලාවට නිෂ්පාදනයේ වෙළඳපොළට යවන්න. ඒ වායේ ගැටලු පවතිනවා. හොඳයි. එහෙනම් දරුවනේ අපි කතා කළේ පළවෙනි ඒකකය කෘෂිකර්මයේ යටතේ අපි කතා කළේ පළවෙනි ඒකකයේ 15 එක සත්ත්ව පාලන ශාස්ත්‍රයේදී මුහුණ පාන ගැටලු හා අභියෝග පිළිබඳවයි. එහෙනම් මෙම පාඩම මෙතකින් අවසන් වෙනවා. දරුවනේ මෙබඳුම පාඩමකින් ඔබ සමග යලිත් හමු වන බලාපොරොත්තුවෙන් මා ඔබෙන් සමුගන්නවා. එහෙනම් ආයිබෝවන් අපි ඊළඟ පාඩමින් යලිත් ඔබ සමග හමු වෙමු. ආයිබෝවන් දරුවනේ.